කතාව අප සමගින් ආයිබෝවන් ජේසුපීටයි සුබ උදෑසනක්. ඔබ මේ එකතු වී සිටින්නේ කිතුරාව ප්‍රදීපාපුවත් අතු සම්පින්ඩනයත් සමගින්. අප සූදානම් ශ්‍රී ලංකාවේ පළමු ඉපැරණි සිංහල පුවත්පත ඥානාර්ථ ප්‍රදීපයේ පුවත් තතු ඔබට ගෙන එන්නට. අද අගෝස්තු 14 වෙනි ඉරිදායි. සභා ශාන්තුවර නාමාවලියට අනුව කන්‍ය මරිය මාතාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය අගෝස්තු 15 වෙනිදා. ඒ වගේම තේවත්ත බැසිලිකා සිද්ධාස්ථානයේ රෝගීන් ආසිරිගැන්වීම අගෝස්තු 21 වන ඉරිදා. හොඳයි අවධානය අද දවසේදී ප්‍රධාන මුල්ම සිරස්තලය වෙත. වත්මන් පාලකයින් ජනතාවගේ භාෂණය සහ ප්‍රකාශනයේ අයිතීන් ඉතා සියුම්ම මර්ධනය කරමින් සිටිනවා. ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති අති උතුම් හැරල් ඇන්තනී හිමිපාණෝ පවසති. අපගේ රට මෙවැනි අර්බුදකාරී තත්ත්වයකට පත් වූයේ කුමක් නිසාදැයි සොයා බලනවා වෙනුවට රට සූරාකෑ හොරුන් දූෂිතයින් සිදු කළ මහ පරිමාණයේ වංචා දූෂණ පිළිබඳව පරීක්ෂණ සිදු කරනවා වෙනුවට සාමකාමී අරගලකරුවන් නීතියේ රැහැනට හසු කරගන්නට වේගයෙන් හඹාගෙන යන වත්මන් පාලකයින් ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතීන් ඉතා සියුම්ම මර්ධනය කරමින් සිටිනවා. ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති සහ කුරුණෑගල රදගුරු අති උතුම් හැරල් ඇන්තනී පෙරේරා හිමිපාණන් මේ බව සඳහන් කර සිටියේ පසුගියදා කොළඹ මරදාන පාතිමාවේ අප ස්වාමිදුවගේ දෙව්මැදුරේ පැවති නිමල මරිය නිකායේ තේවාචාරී සහෝදරතුමන් දෙනමකට පූජක වරම් දහනය කිරීමේ දේව මෙහෙයේ දේශනය සිදු කරමින්. අත වශයෙන්ම අපි දන්නවා මේ වෙද්දී අරගලයට සක්‍රියව සම්බන්ධ වූ පුද්ගලයන් සොයා ගවේෂණාත්මකව පොලිසිය විමර්ශනය කරමින් යනවා. ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා. ඉතින් උන්වහන්සේ මෙහිදී සඳහන් කරනවා සාමාන්‍යයෙන් රටක පුරවැසියෙකුට අයිතියක් තියෙනවා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. සමාජයේ ඔවුන්ට අයිතියක් තියෙනවා භාෂණයේ නිදහසක් තියෙනවා. ඒ වගේම ජනතාවගේ තිබෙන්නා වූ කතා බහට ලක්විය යුතු දේවල් සමාජයේ කතා කරන්න ජනතාවට වර්තමානයේ නිදහසක් තියෙනවා. ඒ නිදහස අතීතයේ තිබ්බා. නමුත් මේ අවස්ථාවේදී ඒ භාෂණයේ නිදහස අයිති කරගෙන තියෙනවා වර්තමානයේ රජය. මේ භාෂණයේ නිදහස ඔවුන් අයිති කරගෙන ඔවුන් විවිධ ක්‍රමෝපායන් හරහා ඔවුන් ජනතාවගේ කටවහන්න මේ වෙලාවේ ක්‍රියාත්මක කරගෙන යනවා. ජනතාව යම් ආකාරයකින් අත්අඩංගුවට ගන්නවා, තර්ජනාත්මක ප්‍රකාශ කරනවා, ජනතාවට බියවැද්දීම් කරනවා. ඉතින් ඒක නිසා උන්වහන්සේ කියනවා මේ විදිහට ජනතාව මර්ධනය කරන්න හදන්න එපා. මේක මිනිසුන්ගේ ස්වාධීන අයිතිය. ඒක නිසා කරුණා කරලා මිනිසුන්ට මේ භාෂණයේ නිදහස ලබා දෙන්න කියලා උන්වහන්සේ එහිදී සඳහන් කර සිටිනවා. හොඳයි අවධානය ඊළඟ ප්‍රධාන සිරස්තලයට.
සාමකාමී අරගලයන්හි යෙදීමට ඇති මූලික අයිතීන් ආරක්ෂා කරන්නයි ඉල්ලා විශේෂ නිවේදනයක්. රත්නපුර රදගුරු හිමිපාණන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව සඳහන් කර සිටියා. සාමකාමී අරගලයන්හි යෙදීමට ඇති මූලික අයිතීන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටිමු. එමෙන්ම පවතින ආර්ථික ප්‍රශ්න සඳහා කඩිනම් සහන සලසන ලෙසද දිගුකාලීන ප්‍රකෘතිමත් වීමක් සඳහා තිරසාර මානව හා දුප්පතුන්ට හිතවාදී ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කරන මෙන්ද සර්වපාක්ෂික රජයක් පිහිටුවන ලෙස හා ජනවරමක් සහිත රජයක් පත් කර ගැනීම සඳහා ඡන්දයක් පවත්වන ලෙසද උන්වහන්සේ එම විශේෂ ප්‍රකාශනයෙන් සඳහන් කර සිටියා. ඉතින් රත්නපුර පදවිය උන්වහන්සේ ඇතුළු ගරු ක්ලීටස් චන්දසිරි පෙරේරා, එවැගේම අනුනායක අතිගරු ඩේමියන් ප්‍රනාන්දු, එවැගේම පදවි ලේඛනාධිකාරී අතිගරු මිල්ටන් වික්‍රමසිංහ, එවැගේම පදවි අධිකරණ නාහිමි අතිගරු නිරෝෂන් වාස්, එවැගේම පදවි භාණ්ඩාගාරික අතිගරු අයාල් ප්‍රනාන්දු පියතුමන්ගේ මූලිකත්වයෙන් මෙම විශේෂ නිවේදනය ඔවුන් සමස්ත රත්නපුර පදවිය වෙනුවෙන් මේ ප්‍රකාශය නිකුත් කරලා තියෙනවා. ඉතින් එහිදී ඍජුවම රජයට ඔවුන් බල කර සිටිනවා මේ කරුණු කාරණා කෙරෙහි සැලකිල්ලක් දක්වලා මේවා ක්‍රියාත්මක කරන්න, මේ කරුණු කාරණා හැකි ඉක්මනින් ජනතාවට ලබා දෙන්න. ඉතින් ඔවුන් කියනවා ජනතාවාදී, ජනතා හිතවාදී ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යයි, ඒ වගේම සර්වපාක්ෂික අවංක ආණ්ඩුවක් අවශ්‍යයි, ඒ වගේම තිරසාර මානව අයිතිවාසිකම් පිහිටු වෙච්ච නව රජයක් අවශ්‍යයි. ඒ නිසා මේ ක්‍රියාදාමයන් හැකි ඉක්මනින් ප්‍රතිපත්ති ගරුකව ක්‍රියාත්මක කරන්න කියලා එම නිවේදනයෙන් රත්නපුර නාහිමිපාණන් ඇතුළු රදගුරුතුමා ඉල්ලා සිටිනවා. අවධානය ඊළඟ මුල්පිටුව සිරස්තලයට. සියලු විපත් වලදී දිව්‍ය සප්‍රසාදයේ සමිදානන් වහන්සේ අපට පිහිටවනවා. තලවිල 260 වන වාර්ෂික මංගල්‍ය උළෙලේදී පවසයි. රටේ කොපමණ ගැටලු ඇතිවත් විපත් ඇතිවත් දිව්‍ය සප්‍රසාදීය ස්වාමීන් වහන්සේ අපට පිහිටවන බවත්, ඒ නිසා අප නිරන්තරයෙන් උන්වහන්සේ සමග බැඳී ජීවත් විය යුතුයයි හලාවත අපෝස්තලික පරිපාලක අතිඋතුම් දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ ප්‍රකාශ කර සිටියා. තලවිල ශාන්ත ආනාසිද්ධස්ථානයේ 260 වන වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යාමෙහිදී අගරදගුරු හිමිපාණන් මෙය ප්‍රකාශ කර සිටියා. ඉතින් උන්වහන්සේ ආරාධනා කරනවා සමස්ත බුදු කිතුණු ජනතාවට විශ්වාසයෙන් සිටින්න දිව්‍ය සප්‍රසාද වහන්සේට ඔබ දක්වන ගරුත්වය ඒ ආකාරයෙන්ම වඩා ගරුබියෙන් යුතුව උන්වහන්සේව වන්දනාමාන කරන්න, උන්වහන්සේව අදහ ගන්න කියලා. ඉතින් උන්වහන්සේ 260 වන වාර්ෂික මංගල්‍යයට සහභාගී වෙමින් තලවිල ශාන්ත ආනාසිද්ධස්ථානයේදී මේ බව කියා සිටියා. හොඳයි, අවධානය ඊළඟ මුල්පිටු සිරස්තලයට. කතෝලික පුවත්පතේ මිල රුපියල් 10කින් ඉහළට. නිවුස් ප්‍රින්ට් කඩදාසි හිඟය, මුද්‍රණ ද්‍රව්‍ය හා කඩදාසි දිනෙන් දින අහස උසට මිල ගණන් ඉහළ යෑමත් හමුවේ දැඩි අභියෝගයන්ට හා දුෂ්කරතාවයන්ට පත් වූ කතෝලික පුවත්පත නොකඩවා පළ කිරීමට යුහුසිලුව කටයුතු කරනව බව ඥානාර්ථ ප්‍රදීප පුවත්පත් ප්‍රකාශකයෝ සඳහන් කර සිටිනවා. ඉතින් ජනතාවට ආරාධනා කරනවා මෙහි මිල සංශෝධනය කර තිබෙනවා රුපියල් 10කින්. නමුත් ජනතාවට ආරාධනා කරනවා මිල රුපියල් 10කින් වැඩි වුණා කියලා ඔබ මේ නොගෙන ඉන්න එපා. නමුත් මේ ඔබ පාවිච්චි කරන්න, මේක අපේ අනන්‍යතාවය. ඉතින් ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම සුපුරුදු පරිදි මෙය මිලදී ගන්න කියලා. මොකද රටේ පවතිනවා මේ වෙද්දී යම් හිඟයක්. ඉතින් ඒ මුද්‍රණ කඩදාසි හිඟය. ඉතින් මේ ප්‍රශ්නවලටත් බාධක මේ සියලු දේවල් ජය අරගෙන තමයි මේ කාර්යය නොකඩවා අඛණ්ඩව ඔබ වෙත ඔබගේ නිවෙස් වලට ලැබෙන්න සලස්වන්නේ. ඒක නිසා මේක ආදරයෙන් ලබා ගන්න කියලා නැවතත් ඒ ආයාචනය ඉල්ලීම කරනවා. හොඳයි, අවධානය ඊළඟ මුල්පිටු සිරස්තලයට. තේවත්තේ රෝගීන් ආසිරි ගැන්වීම මෙවර අගෝස්තු 21 වන ඉරුදින. රාගම තේවත්ත ලංකා අප ස්වාමිදු ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ වාර්ෂික රෝගීන් ආසිරි ගැන්වීමේ මෙහෙය මෙවර 81 වෙනි වරට අගෝස්තු 21 වන ඉරිදා පෙරවරු 1:30ට කොළඹ අගරදුගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
ඉතින් සමස්ත කිතුණු ජනතාවට ආරාධනා කරනවා එකතු වෙන්න එම ආශිර්වාදිත මෙහෙයට සහභාගී වෙලා ඔබගේ ලෙඩ දුක් ලංකා අප ස්වාමිදුව හමුවේ තබලා පිහිට ලබා ගන්න කියලා ආරාධනා කර සිටිනවා. හොඳයි අවධානය ඊළඟ මුල්පිටු සිරස්තලයට අද දවසේ අවසන් මුල්පිටු සිරස්තලය. ගරු ජීවන්ත පීරිස් පියතුමා කිසිදු නීති විරෝධී කටයුත්තක් කර නැහැ. ජනාධිපති නීතිඥ රියන්සි අර්ස කුලරත්න මහතා ශ්‍රේෂ්ඨ අධිකරණයට පවසයි. තම සේවාදායකයා වන ගරු ජීවන්ත පීරිස් පියතුමා කිසිදු අයුරකින් නීති විරෝධී කටයුත්තක් සිදු නොකළ බවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා ඇති සහාය සලසා දෙන ලෙසත් ජනාධිපති නීතිඥ රියන්සි අර්ස කුලරත්න මහතා ඉකුත් අඟහරුවාදා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඉල්ලා සිටියා. සැබවින්ම අප සතුටු විය යුතුයි ජනාධිපති නීතිඥයෙක් විශේෂයෙන්ම මේ පියතුමාට පක්ෂව කෙලින් සිටීම පිළිබඳව. ඉතින් අපි දන්නවා අපි කවුරුත් දන්නවා ඇත්ත කතාව ජීවන්ත පීරිස් පියතුමා තමන් ගැනවත් නොසිතා රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් රටේ උන්නතිය වෙනුවෙන් උන්වහන්සේ තම ජීවිතය පරිත්‍යාග කළා කිව්වොත් මං හිතන්නේ මානි වැරදි. ඒ මොකද අපි දුටුවා අරගලයේ උන්වහන්සේගේ චරිතය උන්වහන්සේගේ වැඩපිළිවෙල උන්වහන්සේ ක්‍රියාත්මක කරපු ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි. උන්වහන්සේ සැබවින්ම ක්‍රිස්තු චරිතය අනුගමනය කරමින් දේව වචනය පිළිබිඹු කරමින් උන්වහන්සේ අරගල භූමියේ ක්‍රියාත්මක වුණා. නමුත් මේ වෙලාවේ උන්වහන්සේව අත්තරංගොඩ ගන්න විවිධ ක්‍රමෝපායන් සකස් කරමින් පිඹුරුපත් සකසමින් ඉන්නා වර්තමාන රජය. ඒක නිසා අපි ආරාධනා කරනවා මෙවැනි මර්ධන කරන්න එපා. උන්වහන්සේ කටයුතු කරේ අපේ රට වෙනුවෙන්. ඉතින් මේ ජනාධිපති නීතිඥවරයා ඉල්ලන්නේ අහන්නේ ඇයි ඔහු කිසිම නීති විරෝධී කටයුත්තක් කරලා නැහැ. ඉතින් ඔහු ඇයි නිකරුණේ අත්තරංගොඩ ගන්න කියලා අහනවා. හොඳයි දැන් අපි කෙටි විරාමයක් ලබා ගනිමු. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වී සිටින්නේ කිතුරාව ප්‍රදීපා පුවත්අතු වැඩසටහනත් සමගින්. අපගේ දැන් අවධානය ඇතුල්පිටු සිරස්තල වෙත. අද දවසේ ප්‍රධාන ඇතුල්පිටු සිරස්තලය මේ ආකාරයට තියෙනවා. වත්තල ශාන්ත ආනා දෙව්මැදුරේ 150 වෙනි ජයන්ති මංගල උළෙල හරසරින් සමරයි. වත්තල ශාන්ත ආනා දෙව්මැදුරේ 150 වෙනි ජයන්ති මංගල උළෙල අගරදුගුරු පදවි සහායක අගරදුගුරු අතිපුතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මීසම් සේවක ගරු ග්‍රෙගරි ජයන්ත පියතුමාගේ මෙහෙයවීමෙන් සහායක පියතුමාගේ දායකත්වයෙන් මංගල කටයුතු සිදු කරපු පුවතයි රොෂාන් ප්‍රදීප් අද ගෙන එන්නේ. හොඳයි අවධානය ඊළඟ ඇතුල්පිටු වාර්තාවට. අප දේශයේ උදෙසා දේවමාතාණන් වහන්සේට නිරතුරුව යාඥා කරන්න. රත්නපුර රදකුරු හිමිපාණන් කෑගල්ලේදී පවසතේ. අප දේශයේ උදෙසා දේවමාතාවන් වහන්සේට බැහැපත් සිතින් නිරතුරුව යාඥා කරන ලෙසත් ජනතාවට වත දෙන ප්‍රශ්න හා ගැටලු සියල්ලෙන් අප නිදහස් කරන ලෙස අයදෙමින් දේවමාතාවන් වහන්සේට කන්නලව් කරන ලෙසත් දේවමාතාවන් වහන්සේට කරන යාඥාවේ කන්නලව්වෙන් අප දේශයට හා අප ජනතාවට සැනසීම ලැබෙන පිණිස දෙවියන් වහන්සේ ඉදිරියේ මැදහත් වෙන ලෙසත් ඇයද දේවමාතාවන් වහන්සේ යදිනමින් රත්නපුර පදවි අති උතුම් ක්ලීටස් චන්දසිරි පෙරේරා හිමිපාණෝ කෑගල්ලේදී ප්‍රකාශ කර සිටියා.
ඉතින් අපි දන්නවා මේ වෙලාවේ අපේ දේශය රැකගෙන ඉදිරියට අප පියමන් කර යුතුයි. ජාතියක් හැටියට, රටක් හැටියට, සමාජයක් හැටියට. ඒක නිසා කතෝලික ගිහි ජනතාවක් විදිහට අපට වගකීමක් තිබෙනවා දේව මාතාවන් වහන්සේට යාඥා කරන්න, කන්නලව් කරන්න. ඉතින් උන්වහන්සේ මේ වෙලාවේදී පැහැදිලිව කියනවා, ආරාධනා කරනවා එකතු වෙන්න සාංගිකව පවුල් විදිහට අපි යාඥා කරමු. අපි දේව මාතාවන් වහන්සේට ජපමාලය උච්චාරණය කරමු කියලා. හොඳයි අවධානය ඊළඟ ඇතුල් පිටු වාර්තා වෙත. රෝගී වූ දේශය සහ මෙවර රෝගීන්ගේ දිනය. ලබන ඉරිදා එනම් 21 වන ඉරුදින අප රාගම තේවත්තේ ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකා සිද්ධාස්ථානයේ වාර්ෂික රෝගීන් ආශිර්වාද කිරීමේ දිනය පවත්වමු. ජාතික බැසිලිකා සිද්ධාස්ථානය දේවමාතාවන් අපගේ මාතෘ භූමිය දෙවන ලෝක මහා යුද්ධයේ විනාශයෙන් ආරක්ෂා කර දීම වෙනුවෙන් මුළු මහත් ජාතියක්ම කෘතවේදීත්වය දැක්වීම මෙහි මහා සංකේතයකි. අපි දන්නවා දෙවන ලෝක යුද්ධයේ පැවති වකවානුවේ අපේ රට බේරා දෙන්න කියලා අපි දේව මාතාවන් වහන්සේට කරපු කන්නලව්වේ ප්‍රතිඵලයක් විදිහට තමයි ලංකාව ස්වාමිදුවගේ සිද්ධාස්ථානය අපට හිමිවන්නේ. ඉතින් මෙහි රෝගීන්ගේ ආශිර්වාදය කිරීමේ මෙහෙය කියන්නේ එම දී සිද්ධාස්ථානයේ පවත්වන මෙහෙයන් අතරින් ප්‍රධාන මෙහෙයක්. ඉතින් ඒ හා බැඳිච්ච කතා, ඒ හා බැඳිච්ච ආශිර්වාදය ජනතාව අතර තිබෙන සංවාද මතවාද අතිමහත්. ඉතින් අපි දන්නවා බහුතරයක් ලංකාවේ කතෝලික ජනතාව, ඒ වගේම ලංකාවේ අන්‍ය ආගමික ජනතාව මේ දේව මෙහෙයට සහභාගී වෙනවා. ඒක නිසා අපි නැවතත් ඔබට ආරාධනා කරනවා ඒ දේව මෙහෙයට සහභාගී වෙලා ආශිර්වාදය ලබා ගන්නා ලෙස. හොඳයි අවධානය ඊළඟ ඇතුල් පිටු වාර්තාව වෙත, සිරස්තලය වෙත. දේව විශ්වාසය ගැඹුරින් ලබන්නන් පමණක් නොව බෙදන්නන් බවටද පත්වන්න. සහායක රදුගුරු හිමිපාණෝ රාජගිරියේදී අදහස් පළ කරති. අබුර්දිය ආලේපය ලබන්නන් දේව විශ්වාසය ගැඹුරු ලෙස ලබා ගන්නාසේම එම විශ්වාසය බෙදා ගන්නන් බවටද පත්විය යුතුය. ශුද්ධාත්මයන්න් වහන්සේට අවදිව නතුවීම තුළ තම ජීවිත ගෙන යාමේ භාග්‍යය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඉතින් උන්වහන්සේ මේ බව කියා සිටියේ අබුර්දියාලේපය නැමැති සක්‍රමේන්තුව දානය කිරීමේ උත්සවයකට සහභාගී වෙමින්. උන්වහන්සේ එහිදී අබුර්දියාලේපය ලැබපු දූ දරුවන්ට ආරාධනා කරනවා මේ දේව විශ්වාසය ගැඹුරින් ලබාගෙන මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න. ඔබ තනියෙන් අබුර්දියාලේපය ලබාගෙන ඔන්න මම දැන් වැඩිහිටි වියට පාතැබුවා කියලා නිකන් හිඳලා හරියන්නේ නැහැ. මේ අත්දැකීම, මේ ශුද්ධාත්ම නව ජීවිතයේ පරිපූර්ණත්වය ඔබ මීසම තුළ, දේවස්ථානය තුළ, එවැගේම ඔබේ ගම තුළ, රට තුළ ක්‍රියාත්මක කරන්න කියලා උන්වහන්සේ ආරාධනා කර සිටිනවා. හොඳයි අවධානය ඊළඟ ඇතුල් පිටු සිරස්තලය වෙත. අරගලය තුළින් දෙවියන් වහන්සේව අත්දකින්න. එදිනෙදා වියදම් අහස උසට ඉහළ යාම තුළ ගොඩක් සල්ලි හම්බ කරන්න සිදුව තිබෙනවා. ජීවත් වීමට අවශ්‍ය පහසුකම් නොමැතිවීම නිසා අප රට තුළ විවිධ මැසිවිලි අරගල කරන අයව පෙනෙනවා. මේ හැම අරගලයක් තුළින්ම දෙවියන් වහන්සේව යාඥාව තුළින් අත්දකින්න පුළුවන් නම් එය වෙස්වලාගත් ආශිර්වාදයක් යයි හලාවත පදවියේ කංචකුලිය මීසමට අයිති රඹේපිටිය සදාසරණ දේවමාතා දේවස්ථානයේ වාර්ෂික මංගල උත්සවයේදී හලාවත පදවී පවුල් සේවා අධ්‍යක්ෂ ගරු වසන්ත තිසේරාපියතුමා ප්‍රකාශ කර සිටියා. ඉතින් උන්වහන්සේ ආරාධනා කරනවා අරගලය තුලින් දෙවියන් වහන්සේව අත්දකින්න. ප්‍රශ්න, කරදර, බාධක දවසින් දවස අහස උසට. නමුත් කමක් නැහැ. අපි විශ්වාසයෙන් දෙවියන් වහන්සේට යාඥා කරමු, දෙවියන් වහන්සේව අදහමු කියලා උන්වහන්සේ ආරාධනා කර සිටිනවා. හොඳයි අවධානය ඊළඟ ඇතුල් පිටු සිරස්තලය වෙත. සොරාකෑ දේවල් යලි වමාරන්නට වන කලක් ඒවිද. ක්‍රිස්ටෝපර් සිල්වා තමයි හපුගොඩ මීසමෙන් වාර්තාව ගෙන එන්නේ. රජය මගින් රටේ සංවර්ධනය සඳහා ලබාගත් මිලියන ගණනකින් ණය මුදල් දූෂණ අක්‍රමිකතා සඳහා යොදාගත් බවත් සක්සුදක්සේ පැහැදිලිය.
කිසිදු සංවර්ධනයකට වඩා සංවර්ධනයත් දේශපාලනයත් අනුව උසස් නිලධාරීන් සොරාගත්තා කිව්වොත් එය අතිශෝක්තියක් නොවේ. මං හිතන්නේ මේක අපේ රටේ පාසල් අධ්‍යාපනය හදාරන පහවසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යත්වය හදාරන දූදරුවන් පවා දන්නා කරුණක්. සංවර්ධනයේ මුවාවෙන් අපේ රටේ දේශපාලනිකයන් ඒ වගේම රජයේ ඉහළ අධ්‍යක්ෂකවරුන් ඒ වගේම සභාපතිවරුන් කරේ එක දෙයයි ඒ තමයි සොරා කෑම. ඉතින් සොරා කාපු දේවල් පමාරන්නට වන කලක් ළඟදීම ඉද කියලා දීර්ඝ ලිපියකින් ක්‍රිස්ටෝපර් සිල්වා පෙන්වා දෙනවා. ඉතින් අපිත් දෙවියන් වහන්සේට යාඥා කරනවා, අපිත් රටක් විදිහට සමාජයක් විදිහට මේ සමාජයේ මේ රටේ ජීවත් වෙන මිනිසුන් විදිහට බලාගෙන ඉන්නවා හෙට දවසේ මගේ රටට අපේ රටට මොකක්ද වෙන්නේ කියලා. හොඳයි, අවධානය ඊළඟ ඇතුල්පිටු සිරස්තලයට දෙවිදුන් දුන් දීමනා බෙදා ගනිමු. ලූෂන් එඩ්වර්ඩ් තමයි ගෝණවලින් වාර්තාවගෙන එන්නේ. අපගේ ජීවිත ගමනේදී දෙවියන් වහන්සේ අපට නොයෙක් දීමනා ලබා දෙනසේක. මේවා මෙනෙහි කර බැලීම වැදගත්. එවිට කෙතරම් දීමනා සම්භාරයක් දෙවිදුන් අප වෙත ප්‍රදානය කර ඇද්දැයි හඳුනාගත හැකිය. ඒවා පුදුමයට පත් කරවන සුළුය. ඒ සියල්ලක්ම ලැබී ඇත්තේ දේව අනුග්‍රහයේ මහිමේනි. බොහෝ ආශිර්වාද නොහඬව ලැබූ අප අන් අය හා සසඳන විට අප තරම් දේ නොලැබී ඇති අය මහත් අඟහිඟකම් වලින් මිරිකෙන බොහෝ අය අප අපට වෙසෙන බව පෙනී යනු ඇත. එතෙක් අබමල් රේණුවක දෙයක්වත් ඒ අයගේ හිඟකම් පිරවීමට අප වැය කර ඇද්දැයි යන්න ප්‍රශ්නයකි. ඉතින් ලූෂන් ෂර්ලි එඩ්වර්ඩ් තමයි ගෝණවලින් එම වාර්තාව ගෙන එන්නේ. ඉතින් එතුමා කියනවා දෙවිදුන් දුන් දීමනා අපි බෙදා ගනිමු. විශේෂයෙන්ම අපි කතා කරොත් අපිට දෙවියන් වහන්සේ උප්පත්තියේදීම ලබා දී ඇති සක්‍රමේන්තු සම්භාරයක් තිබෙනවා. ඉතින් මේ ලිපියෙම සඳහන් වෙනවා ඔබ නිවාඩු පාඩුව මෙනෙහි කරන්න දෙවියන් වහන්සේ ඔබට දීලා තිබෙන සක්‍රමේන්තු මොනවද කියලා. එතකොට ඔබට වැටහෙවි ඒ සක්‍රමේන්තු තුලින් අපි දේව මහිමය ප්‍රකාශ කරන්න, දෙව් වදන දසාත පතුරවන්න අපි ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද කියලා. ඉතින් ආරාධනා කරනවා ඔබගේ සක්‍රමේන්තු තේරුම් අරගෙන ඒවට අවනත වෙලා දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවෙන්න, වැය වෙන්න කියලා. හොඳයි, අවධානය ඊළඟ ඇතුල්පිටු සිරස්තලය වෙත. 2019 කුරිරු පාස්කු ප්‍රහාර මාලාවේ යුක්තිය හා නව ජනාධිපති දුන්. වාර්තාව ගෙන එන්නේ ඩික්සන් ඇන්ටනි පේර්ලන්ද ප්‍රදේශයෙන්. ඉතින් රටේ නායකත්වයකට නොයෙක් විධායක ජනාධිපතිවරු ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා රටේ නායකත්වයට නොහොත් විධායක ජනපතිදු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්ව සති දෙකක්වත් තවම ගත වී නැත. 2019 වසරේ අප්‍රියල් 21 වන දිනට යෙදුණු පාස්කු ඉරිදා දිව්‍යයාගයට සහභාගී වෙමින් සිටි බහුතරයක් ඇතුළු ක්‍රිස්තියානි දෙව්මැදුරුවල හා සංචාරක හෝටල් කිහිපයකදී කුරිරු බෝම්බ පුපුරවා 300කට ආසන්න ජීවිත සංඛ්‍යාවක් නිරපරාධයේ ඝාතනය වී වසර 3ක් ගත වී ඇත. එම ඝාතන දේශපාලන අපරාධයක් ලෙසින් ඔප්පු වී ඇත. එහෙත් එහි හඳුනා ගැනුණු කිසිදු වගකිය යුතු අයෙකු අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් ලබා දීම කාගේත් විමතියට හේතු යුක්ත විය යුතුය. ඉතින් අපි දන්නවා 2019 අප්‍රියල් 21 වන ඉරුදින විශේෂයෙන්ම ලංකාවේ කතෝලික සභාවට අමතක නොවන දිනයක්. ඉතින් ඒ දිනය නිමා වී ඒ දිනයේ සියලු අකටයුතුකම් අවසන් වී අදට වසර 3කුත් දින ගණනාවක් ගත වී තිබෙනවා. ඉතින් තවමත් මෙහි යුක්තිය, මෙහි සත්‍ය, මෙහි අගතියටපත් පාර්ශවයට සැබෑ විමුක්තිය හිමි වී නැහැ. ඉතින් මේ කුරිරු පාස්කු ප්‍රහාර මාලාවේ යුක්තිය අපේ රටේ මේ අරුතෙන් පත් වූ ජනාධිපතිතුමාටත් විසඳන්න පුළුවන්ද? ඉතින් මේක ප්‍රශ්නාර්ථයක්. ඉතින් මේ ප්‍රශ්නය දිහා අපි ඍජුව ඒ වගේම වක්‍රාකාරයෙන් බලාගෙන ඉන්නවා කියලා ඔබට මතක් කර සිටිනවා. හොඳයි, අවධානය ඊළඟ ඇතුල් පිටු සිරස්තලයට. ඉන්දියන් සාගරයේ මුතු ඇටයට ගිය කලක්. සිරිමල් ගෝමස් තමයි වාර්තාව ගෙන එන්නේ. ඉන්දියන් සාගරයේ මුතු ඇටයක් බඳු වූ අපගේ මව්බිම විනාශ වීමේ තත්වයක් ඇතිවේදෝ සැකයකින් අද අප ජීවත්ව සිටිනවා. ගෙවී ගිය මාස කිහිපයකට සිත යොමු කළොත් මෙවැනි සිදුවීම් කවදාවත් අප රටට සිදු වී නැත. දුගී ජනතාව පුදුමයට පත් කරමින් අද අප ජීවිතය ගැටගසා ගන්නවා.
දෙමාපියන්ගේ සිහින දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දී හොඳ මාර්ගයක් කරා යෑමට පහුගිය දින කිහිපයේ පාසල් වසා දමන්නට සිදු වුණා. දරුවන්ට ඔන්ලයින් හැදෑරීමට නිවෙස්වල පැය කිහිපයක් විදුලිය කැපීමට සිදු වූවා. දෙමාපියන් ටියුෂන් පන්ති අසල රැඳී සිටියේ දරුවා එම පන්ති අවසන් වන තුරුය. දෙමාපියන්ට දැන් සිදු වී ඇත්තේ ගෑස් පෝලිම්, ඉන්ධන හා භූමිතල් බවුසර් එනතුරු බලා සිටින්නටය. රට පාලනය කර ඇත්තන් ජනතාව දෙස බලන්නේ අන්ධ භාවයෙනි. ඉතින් මේ ප්‍රශ්න ගැටලු අපේ රටේ ජනතාව මේ වෙද්දි අත්විඳිනවා. ජනතාව තෙල් පෝලිං වල, ජනතාව ඒ වගේම ගෑස් පෝලිං වල, ජනතාව කිරිපිටි පෝලිං වල, මේ ආදී වූ දීර්ඝ පෝලිං වල ජනතාව මේ දවස්වල කාලය ගත කරනවා. ඉතින් මේ ගත කරන ජනතාව දෙස සංවේදීව බලන්න අපේ රටේ පාලකයන්ගේ ඇස් අන්ධද කියලා මේ වාර්තාවෙන් අපේ සිරිමල් ගෝමස් අහනවා. හොඳයි, අවධානය ඊළඟ සිරස්තලයට ප්‍රහාරය සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය කරන පරීක්ෂණ ගැන අපට විශ්වාසයක් නැහැ. ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න ප්‍රකාශ කරයි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ වින්තිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කාදිනල් හිමිපාණන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නඩු කටයුතුවලදී පෙනී සිටිනවා. මෙය සැලසුම් සහගත ඝාතනයක් ලෙස ඔහු හෙලා දකිනවා කියලා ඥානාර්ථ ප්‍රදීපා පුවත්පතට දීර්ඝ ප්‍රශ්නාවලියක් සමග ලිපියක් යොමු කරමින් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා ප්‍රකාශ කර සිටිනවා. හොඳයි, දැන් අපගේ අවධානය කෙටි විරාමයකට. ඔබ මේ එකතු වී සිටින්නේ කිතුරාව ප්‍රදීපා පුවත්පතු භාෂණයත් සමගින්. හොඳයි, අපගේ අවධානය අද දවසේදී අවසන් විශේෂාංග වෙත. ඉතින් පළමු විශේෂාංගය මේ ආකාරයට ධර්මදූත ළමා සමාජයේ නිල ලාංඡන පැළඳවීමක්. ශාන්ත ජම්බුගේ තමයි වාර්තාව ගෙන එන්නේ. ධර්මදූත ළමා සමිතියේ දරුවන් හසුරුවන අන්දමින් ශුද්ධෝ බයිබලයට ගරු කරන අන්දම ගැනත් හිටපු අනුනායක ගරු මිල්රෝයි ෆොන්සේකා පියතුමා පහදා දුන්නා. නුවරඑළිය දිසාවේ මෙම සජීවිකාවන්ට 45 දෙනෙකුට නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේදී උන්වහන්සේ මේ බව කියා සිටියා. හොඳයි, අවධානය ඊළඟ විශේෂාංගයට නායක්කන්ද සෙබස්තියන් මුනි බාර මංගල්‍යය. නායක්කන්ද කාණික්ක දේවමාතා දෙව්මැදුරේ වාර්ෂික සාන්ත සෙබස්තියන් මුනිබාර මංගල්‍යය වසර 3කට පසුව පසුගියදා මීසම් සේවක ගරු ප්‍රිය ජයමාන් හා සහායක ගරු සුරාජ් ප්‍රනාන්දු පියතුමාගේ මූලිකත්වයෙන් පැවැත්වුණා. අවධානය ඊළඟ විශේෂාංගයකට සෙනෙහසට අරුතක් එක් කළ මොහොතක්. මව්වරුන්ගේ දිනයට සමගාමීව සෙත් සරණ කරිටාස් ආයතනයට අනුබද්ධිත මොරටුව පරිසර ළමා කණ්ඩායම හා අන්තර් ආගමික යොවුන් හවුල එක්ව දෙමව්පිය උපහාර උළෙලක් පසුගියදා සංවිධානය කර තිබුණා. රසික සුරවීර තමයි වාර්තාව ගෙන එන්නේ. හොඳයි, අවධානය තවත් ඇතුල්පිටු විශේෂාංගයකට සිරිහද සමිතියේ ස්වර්ණ ජයන්තිය අභිමානයෙන් සමරයි. වත්තල හේකිත්ත ශුද්ධෝ ලාසරස් මුනි දෙව්මැදුරේ දිව්‍ය හෘද සමිතියේ 50 වන ස්වර්ණ ජයන්ති සැමරුම හා දිව්‍යයාගේ පසුගියදා කොළඹ අගරදගුරු පදවි දිව්‍ය හෘද සමිති උපාධ්‍ය ගරු සුමිත් රොෂාන්, එවැගේම වත්තල දිසා දිව්‍ය හෘද සමිති උපාධ්‍ය ගරු බර්නාඩ් නිෂාන්, ලාසරස් මුනි දෙව්මැදුරේ දිව්‍ය හෘද සමිතියේ සමාරම්භක ගරු බැසිල් නිකලස් පියතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ පුවතයි ශ්‍රීමල් ප්‍රනාන්දු අද පුවත්පතට ගෙන එන්නේ. අවධානය තවත් විශේෂාංගයකට ගිහි සමිති නවතාවයකින් ඉදිරියට.
පේර්ලන්ද මීසමේ ගිහි දූත ව්‍යාපාර සියල්ලක්ම වත්මන් මීසම් සේවක ගරු නොයල් එස් නෝනිස් පියතුමාගේ අධීක්ෂණය යටතේ නංවා එකතු කරමින් වඩාත් ඵලදායී හා අධ්‍යාත්මික නැඹුරුවක් ඇති කිරීමට පියවරගෙන තිබෙනවා. ඉතින් ඩික්සන් ඇන්තනි තමයි එම වාර්තාව ගෙන එන්නේ. අවධානය තවත් විශේෂාංගයකට KAJ කුරේරා තමයි එම වාර්තාව ගෙන එන්නේ. පමුණුගම බෝපිටිය ශුද්ධ වූ නිකුලා මුනිදුන්ගේ දෙව්මැදුරේ දිව්‍ය සප්‍රසාද මංගල්‍යයේ පසුගියදා මීසම් සේවක ගරු නිමල් ජයන්ත විධානාරච්චි පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර සහායක ගරු සංජීව පෙරේරා පියතුමා දිව්‍ය සප්‍රසාද වහන්සේ රැගත් කරඬුව පෙරහැරෙන් ගෙනියන ඡායාරූපයයි ඔබ මේ දකින්නේ. අවධානය රුචිර ප්‍රනාන්දුගේ වාර්තාව වෙත. කිරිමැටියාන මීසමේ මීසම් සේවක ලෙස සේවය කළ ගරු සුනිල් විජේසිංහ පියතුමා ස්වර්ගස්ථ වී වසර 2ක් සපිරීම නිමිත්තෙන් උන්වහන්සේගේ ආත්මය උදෙසා පසුගියදා කිරිමැටියාන මීසමේ මීසම් සේවක ගරු පසස් නිහාල් පියතුමා සමග මීසම් ජනතාව එක්ව දිව්‍ය පූජාවක් සිදු කළ අතර ඉන් අනතුරුව අසරණ පවුල් 13කට වියලි ආහාර සලාක ලබා දීපු ඡායාරූපයයි ඔබ මේ දකින්නේ. අවධානය ස්ටැන්ලිගේ වාර්තාව වෙත. වත්තල වැල්ලපල්ලියේ ශුද්ධ වූ සලුධාතු දේවමාතාවන්ගේ දේවස්ථානයේ 180 වෙනි වාර්ෂික මංගල්‍යයේ නිමිත්තෙන් සැන්දෑ මෙහෙට පෙර දේවමාතා ප්‍රතිමාව රැගත් පෙරහැර ගම වටා වීදි සංචාරය කළ අතර මංගල දිව්‍ය පූජාව ඉන් අනතුරුව මීසම් සේවක ගරු අජිත් කමල් තිසේරා පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ පුවතයි. ඉතින් මෙම දේවමාතා සුරෝවම විශේෂයෙන්ම සඳහන් කර යුතුයි. ඇද්දල වලින් නිර්මාණය කරපු දුර්ලභ ගණයේ ඉතා වටිනා දේවමාතා ප්‍රතිමාවක්. හොඳයි අවධානය උදයමාලාගෙන එන වාර්තාව වෙත. පොල්ගොල්ල ආශ්චර්යමත් ජේසුබිලිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවර 29 වෙනි වතාවට පවත්වන වූ ඡායාරූපයයි ඔබ මේ දකින්නේ. හොඳයි අවධානය විශේෂාංග අවසන් කරමින් සුභාශිංසන පළ කිරීමේ පුවත් වෙත. පැවිදි දිවියේ 60 වන සංවත්සරය සමරන ගරු පොලින් පෙරේරා පැවිදි සොහිරියට හදවතින්ම සුභාශිංසන පළ කර සිටිනවා. ඉතින් ගරු මාධවී ඉලංග සිංහ පැවිදි සොහිරිය තමයි ඥානාර්ථා ප්‍රදීපයට එම වාර්තාව ගෙන එන්නේ. ඉතින් කිතුරාව අපිත් එම කන්‍යා සොහිරියට හදවතින්ම සිය සුබ පැතුම් සුභාශිංසන පළ කර සිටිනවා. අවධානය තවත් සුභාශිංසන පළ කිරීමේ පුවත් කිහිපයකට. කුරුණෑගලින් පූජකවරයේ රජිත දයන්තිය සැමරෝම් ගරු පැට්‍රික් ජයකොඩි පියතුමා ගරු රූපස් තාලිස් පියතුමා ගරු බැසිල් රොහාන් පියතුමා ගරු ජෙරාඩ් ජයවර්ධන පියතුමා. ඉතින් ඔවුන් කුරුණෑගල පදවියේ පූජකවරයේ රජිත ජයන්තිය සමරනු ලබනවා. ඉතින් කිතුරාව අපිත් හදවතින්ම එම පියතුමන් 4 දෙනාටම සුභාශිංසන සුබ පැතුම් එක් කර සිටිනවා. හොඳයි අද දවසේදී විශේෂාංග අවසන් කරමින් අපගේ අවධානය කාටූන් වෙත. අද විරෝෂන්ගේ පැංචා මුල් පිටුවේ කාටූනිය මේ ආකාරයට තිබෙනවා. විරෝෂන්ගේ පැංචාට හම්බෙනවා පුවතක් විදුලි ගාස්තු 294කින් ඉහළට. එක පාටම පැංචා පුදුමයටපත් වෙලා මවිත වෙලා අහනවා දුප්පතා හාන්සිම තමයි කියලා. හොඳයි අවධානය ඊළඟ කාටූනය වෙත. අද මේ ආකාරයට බැටළු හැම පොරෝගත්තු වෘකයෙක් මේ ආකාරයට ඡායාරූපයේ ඉන්නවා. ඉතින් වෘකයා සාටකේ දාගෙන කපටි කබෙන් මග බලාගෙන ඉන්නවා සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න. ඉතින් ඇත්තටම සර්වපාක්ෂික ආණ්ඩුව රටට ආදරය කරන ඇත්තන් විසින් සකසන ලද්දක්ද එහෙමත් නැත්නම් මේ බැටළු හැම පොරෝගත්තු වෘකයා වගේ කපටි හොරමැර සේරම අකාමකා දමන සර්වපාක්ෂික ආණ්ඩුවක්ද කියලා කාටූනෙන් අද අපිට අසන්නට පුළුවන්. හොඳයි අද අවසාන කාටූනය මේ ආකාරයට ඇබ්ඩින් මිහිදුකුලගේ අන්නව් ලොක්කා මේ ආකාරයට ජනතාව ඉන්නවා පොරකකා ඉඳුල් කණ්ඩ ඡායාරූපයේ දිස්වෙනවා. ඒ වගේම අපේ ගොයියයි තව ගමේ තවත් එක්කෙනෙකුයි මේ ආකාරයට බලාගෙන ඉන්නවා. ඒ එක්කම මේ පැත්තෙන් අපේ රජතුමෙකුත් නැවත උප්පත්තිය ලැබලා කාටූනේ එක කොනක ඉන්නවා. රජතුමා අහනවා
මගේ රජ සමයේ අතිරික්ත ධාන්‍ය වර්ග පිටරටවලට පවා විකුණුවා. ඒත් අද මේ මිනිසුන් ඉඳුල් බක්කි වලට පොර කනවා හි හි දුකායි කියලා රජතුමා hina වෙවි අඬනවා. ඒ එකම අපේ ගොයියා අහනවා ආර හූල්ලා අඬන්නේ කවුද ලොක්කා කියලා අපේ ගොයියගෙන් අහනවා අනිත් ගොයියා. එතකොට අපේ ගොයියා කියනවා ඔය ඉන්නේ එදා තුන් වේලම බත් කාලා සතුටින් හිටපු ලක්වැසියා. අද බඩගින්නේ දුක් විඳිනවා බලන් ඉන්න බැරිව මිනී වලෙන් නැගිටලා ආපු මහා පරාක්‍රම බාහු රජතුමායි කියලා. ඉතින් ඒ කාලේ අපේ පරාක්‍රම බාහු රජතුමාලා පෑ විකුමන් අතිමහත් ඔවුන් මුළු රටටම බත සපයලා පෙරදිග ධාන්‍යාගාරයේ බවට අපේ රට පත් කළා පිට රටටත් අස්වැන්න යවුවා. ඉතින් අද මිනී වලෙන් නැගිටලා අපේ මහා පරාක්‍රම බාහු රජතුමා සිනාසෙමින් ඉකිගසා බලාගෙන ඉන්නවා අපේ රටට මොකක්ද උනේ කියලා. හොඳයි ඒ ආකාරයට අද දවසේට નિયમિત කාටූන් අවසන් කරනවා. අවධානය මංගල්‍යයන් වෙත. වත්තල මාබෝල ශුද්ධ ආරෝග්‍ය මාතා දෙව්මැදුරේ 206 වෙනි වාර්ෂික මංගල්‍යය අගෝස්තු 27 වන සෙනසුරාදා රාත්‍රී 7ට සන්ධ්‍යාමෙහි පැවැත්වෙනවා. කොළඹ අගරදුගුරු පදවිය දහම් පාසල් අධ්‍යක්ෂ ගරු සුරංග ෆොන්සේකා පියතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ වගේම මංගල මහා දිව්‍ය පූජාව අගෝස්තු 28 වෙනි ඉරුදින බොරැල්ල ශාන්ත ඇලෝසියස් දෙව්සත් හලේ අධිවරු අධ්‍යක්ෂ ගරු විලියම් ඉවාන්ස් පියතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි පැවැත්වෙන්නේ. ඒ වගේම ශාන්තානා ජාතික සිද්ධාස්ථානය කට්ටිමහන 127 වෙනි වාර්ෂික මංගල්‍යය අගෝස්තු 27 වෙනිදා පස්වරු 7:30ට කොළඹ සහායක රදගුරු අති උතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා සන්ධ්‍යාමෙහිය. ඒ වගේම මංගල මහා දිව්‍ය පූජා යාගය අගෝස්තු 28 වෙනිදා පෙරවරු 8ට කුරුණෑගල රදගුරු අති උතුම් හැරල් ඇන්තනී පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඉතින් සමස්ත මීසම් සංඝය සාන්තාන ආනාමෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලබා ගන්නට කට්ටිමහන පුදුබිමට පැමිණෙන්න කියලා ආරාධනා කර සිටිනවා. ඒ වගේම සියවෙනි ජුබිලි මංගල මහා උත්සවය පවත්වනු ලබන දෑලතුර ශුදු රෝගුස් මුනිදුන්ගේ දේවස්ථානයේ. ඉතින් එහි සන්ධ්‍යාමෙහිය සහ ඒ වගේම මංගල මහා දිව්‍ය පූජා යාගය සජීවීව විකාශය කෙරෙනවා කිතුරාව Facebook පිටුවේ සහ YouTube නාලිකාව ඔස්සේ. ඉතින් අපි ආරාධනා කරනවා අපේ ග්‍රාහකීන්ට සහ ශ්‍රාවකීන්ට අපත් සමග එකතු වෙන්න කියලා. හොඳයි මේ ආකාරයට අද දවසට નિયમિત විග්‍රහය අවසන් වෙනවා. ඉතින් අප ලබන සතියේත් සහභාගී වෙනවා කිතුරාව ප්‍රදීපා පුවත්පතු භාෂණයත් සමගින්. වැඩසටහන සමුගන්නට පෙර සුදු ලූක් සුවිශේෂයේ මේ ආකාරයට සඳහන් වෙනවා. පොළොවේහි සාමය දෙන පිණිස නොව ભેද ඇති කරන්නන් පිණිස මම ආවෙමි. ඉතින් හිතන්න හොඳින් ජීවත් වෙන්න සාවධානව දේව වචනයට ඇහුම්කන් දෙන්න. ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී සතියන්තයක් ජේසු පිහිටයි.